වල්පොල ධම්මානන්ද කල්යාණ මිත්‍ර අපේ හාමුදුරුවන් වහන්සේගෙන් පළමු කොට අවසරයි. දයාබර දුවේ පුතේ, විශේෂයෙන්ම මුලින්ම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා අපේ ධම්මානන්ද පඬිත හාමුදුරුවන් වහන්සේ මේ සිද්ධ කරන දුආදරුවන් වෙනුවෙන් විශේෂයෙන් මේ අපෙන් යමක් දරුවන්ට ලබලා දෙන්නට මේ සිද්ධ කරන වෑයම වෙනුවෙන් මුලින්ම උන්වහන්සේට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ගමන් ඒ සඳහා මාවත් මේ සඳහා සම්බන්ධ කර ගැනීම දුවලා පුතාලා සියලුම දෙනා වෙනුවෙන් මේ කාල වේලාව ඔබ වෙනුවෙන් කැප කරන්න ලබා දීම පිළිබඳව ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් අපි කල් වේලා ගත කරන්නේ නැතුව අද નિયમિત පාඩම ආරම්භ කරමින් මට කවුරු හරි අපේ දුවල පුතාලා කවුරු හරි කෙනෙක් කියන්න මේ බෝඩ් එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවද? මාව ඇහෙනවද? ඔව් අපේ හැමදෙම ඇහෙනවා. බෝඩ් එක පැහැදිලිව පේනවද? ඔව් පේනවා. ඔව්. ලියලා තියෙන එකත් පැහැදිලිව පේනවා ඇති නේද? පේනවා අපේ හැමදෙම. ඔව් පේනවා. හරි. පාඩමේ මාතෘකාව තමයි අද දැහැමිව උපයා දැහැමිව වැය කරමු කියන මාතෘකාව. එතකොට මේ මාතෘකාව ආරම්භ කරනකොට ඔයගොල්ලන්ගේ පෙළ පොතේ අපිට මුණ ගැහෙනවා හරි ලස්සන ගීතයක්. මේ ගීතය අපි මුලින්ම ශ්‍රවණය කරලා ඉමු. ඉන් අනතුරු අපි පාඩමට යොමු වෙමු. මෙතෙන් සිට ගීතය හැමෝම ශ්‍රවණය කරන්න. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට ගෙදර දොරට දුන්නේ කිසි මනාපෙන් දෙපය ඇති දැඩි කළ මතු බුදු වන මව්පියන්ට එකම මවට අම්මෙකියු එක පවුලේ සොහොයුරන්ට හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ගෙදර දොරට දුන්නේ කිසි මනාපෙන් මහන වෙච්ච යතිවරුන්ට නැති බැරිකම් කුතුරාගිය මග හමුවන මිනිස්සුන්ට හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට දුන්නේ මම ඉතේ මනාපෙන් හරි
හම්බ කරපු දේවල් සුදු මහන්සියෙන් දන්නට පිනට ගෙදර දොරට දුන්නේ මං ඉතින් මා ඇහෙනව නේද? එහෙමයි අපේ හමුදුරනේ. දැන් මේ සමහර භජනය කරන මේ සිග්නල් ගැටලුව එන හින්දා අද ගොඩක් වර්ෂාව. ඒ නිසා අපි පුළුවන් විදිහට පන්ති කරමු. මම හිතනවා සින්දුව ශ්‍රවණය කරන්නේ නැති ඔයගොල්ලන්ගේ පෙළපතේ තියෙනවා. පාඩම අවසන් වුණාට පස්සේ නැවත වතාවක් සින්දුව අහන්න අන්තර්ජාලය තුලත් එය මේ අන්තර්ගත වෙනවා. අපේ සම්බුක්කන සිද්ධාර්ථ ආමුදුරුව විසින් රචිත එඩ්වඩ් ජයකොඩි මහත්මයාණන් ගායනා කරන ගීතයක් තමයි පාඩමේ අද මුලින්ම මුණ ගැහෙන්නේ. නිසා ඒ පාඩමේ සාරාංශය මේ ගීතය තුල ඇතුළත් වෙලා තියෙනවා. සදෝල පුතාලා ඔයගොල්ලන් නැවත වතාවක් සින්දුව ශ්‍රවණය කරන්න අහන්න කියලා මම නැවත වතාවක් ඉල්ලා සිටිනවා. පාඩමේ මාතෘකාව නැවත වතාවක් මා සඳහන් කළොත් එහෙම දැහැමිව උපයා දැහැමිව වැය කරමු. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපේ ගිහි ජීවිතයට ඒ වගේම පැවිදි ජීවිතයට විශේෂයෙන්ම දෙලොව ජීවිතයටම යහපත නියම මාර්ගෝපදේශය කියලා දුන්න අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ. නිසා ඒ පිළිබඳව අපි කරුණු සොයනකොට විශේෂයෙන්ම උන්වහන්සේගේ දේශනාව තුළ අපිට ලබා ගන්න පුළුවන් හොඳ නිදර්ශනයන් තියෙනවා මෙලොව ජීවිතයට යහපත් වූ ධර්ම කාරණාවන් ඒ වගේම මාර්ගෝපදේශයන් දේශනා කළ සූත්‍ර දේශනාවන් ඒ වගේම ගාථාවන් මේ සියල්ලක්ම පාහේ මෙලොව ජීවිතයේ යහපත උදෙසා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉන් අනතුරුව අපි පරලෝක ජීවිතය පිළිබඳව සුබ සිද්ධියක් දකින්න පුළුවන්. නිසා අපි උන්වහන්සේගේ මේ දේශනාව පිළිබඳව අපි ධර්මයේ පරිශීලනය කරන කෙනෙකුට මනාකොට වැටහෙනවා උන්වහන්සේගේ දේශනාව මෙලොව ජීවිතයේ යහපතට මනාව ගැලපෙන දේශනාව. එය සක්සුදක්සේ පැහැදිලි ඒ පිළිබඳව මෙලොව ජීවිතයේ යහපත උදෙසා ඒ වගේම පරලෝක ජීවිතයේ සුබ සිද්ධිය උදෙසා දේශනා කළ බුදුහාමුදුරුවන්ගේ ධර්ම කොටාසයක් තමයි මේ පාඩම තුලත් දුවල පුතාලට මුණ ගැහෙන්නේ. මේ පාඩම දැහැමිව මුදල් හරි හම්බ කරලා දැහැමිව සල්ලි හොයලා ඒක දැහැමි විදිහටම වියදම් කරන්න. සමහර අපේ සමාජයේ තියෙන ගිහි ජීවිතේ ගත කරන ඔබගේ තියෙන ලොකු දුර්වලකමක් තමයි සමහර විට හොඳට දැහැමින් මුදල් ලැබෙව්වත් එය දැහැමින් වියදම් කරන්න අපිට අවබෝධයක්. ඒ විතරක් නෙවෙයි සමහර විට අපි මුදල් උපයනකොට ඒ ඉපීම අපේ ධර්මයට අනුව බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව වැරදි මාර්ගෝපදේශයක් හැටියට සමහර ව්‍යාපාර රැකී ආරක්ෂා තියෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ දේශනාව තුළ දේශනා කරන හරි ලස්සන උපදේශයක් තියෙනවා. වැරදි විදිහට ජීවත් වෙන්න හරිම ලේසි. වැරදි විදිහට ජීවත් වෙන්න හරි ලේසි. කියන්නේ බොරු වෙන් වංචාවෙන් ඒ වගේම රැවටිල්ලෙන් වැරදි විදිහට ජීවත් වෙන්න හරි ලේසි. ඒ විතරක් නෙවෙයි එහෙම ජීවත් වෙන්න හරි ලේසි වුණාට ඒ ජීවිතේ ඉක්මනින්ම කිලිට වෙනවා. ජීවිතේ හරි ඉක්මනින්ම කිලිට වෙන්න පුළුවන්. කිලිට වෙනවා. දැන් වැරදි රස්සාවක් කරලා කොපමණ මුදල් ඉපෙව්වා. සමාජයේ කුතේකුත්
වැරදි රස්සා තියෙනවනේ. ඒ වැරදි රස්සා කරලා කොච්චර මුදල් ලැබෙව්වත් බුද්ධිමත් වූ උගත් වූ සමාජයේ විසින් ඒ පුද්ගලයා පිළිගන්නේ නැහැ. කිලිටි කෙනෙක් හැටියට තමයි සමාජයක් විසින් පිළිගන්නේ. වැරදි විදිහට මුදල් ලැබීම කියන කාරණාව බුදුහාමුදුරුවෝ අනුමත කරන දෙයක් නෙවෙයි. වැරදි රස්සාවන් කරලා කාගෙන් හරි කඩා වඩාගෙන හොරකම් කරලා මංකොල්ල කාලා තවත් කෙනෙකුට හිරිහැරයක් කරලා අරගන්න මුදල රුපියල වුණත් එය හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දැහැමි කියලා බුදුහාමුදුරුවෝ අනුමත කරේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ අනුමත කරේ මොන වගේ දෙයක්ද? මොන වගේ ධනයක්ද දැහැමි කියලා බුදුහාමුදුරුවෝ අනුමත කළේ? උත්ථානේන විරයානි ගතේහි බාහා බල පරිචිතේහි සේනා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි. බුදුහාමුදුරුවෝ අනුමත කළ යහපත් වූ දැහැමි ඉපීම තමයි දාඩිය මුගුරු වගුරල. අපේ කැරකට එනකන් දාඩිය මුගුරු වගුරලා හම්බ කරන ධනයක්. එහෙම නැත්නම් උපයන ධනයක් තමයි බුදුහාමුදුරුවෝ අනුමත කළේ යහපත් වූ ධනයක් හැටියට. හැබැයි ඒ විදිහට හිතලා බලනකොට වැරදි රැස්සාවන් වුණත් මේ මහන්සි වෙලා කරලා දාඩිය මුගුරු වගුරලා කරන්න පුළුවන්. කාටවත් හිරිහැරයක් කරලා උපයන මුදලක් වුණත් දාඩිය මුගුරු වගුරලා හොයන වෙන්න පුළුවන්. හැබැයි එය තමන් කරන දේ තමන්ගේ රැස්සාව එහෙම නැත්නම් තමන් උපයන දේ කාටවත් හිරිහැරයක් වෙන්න බෑ. තමන්ට හිරිහැරයක් නොවෙන්නත් ඕනේ, අනුන්ට හිරිහැරයක් නොවෙන්නත් ඕනේ. එහෙම උපයපු ධනය බොහෝම වටිනවා දූපිතේ. ජීවිතේ මතක තියාගන්න මේ පාඩමත් එක්ක ඔයගොල්ලන්ට හරිය ලස්සන නිදර්ශනයක්, හරිය ලස්සන උපදේශයක් බුදුහාමුදුරුවෝ මේ පාඩම තුලින් අපිට උගන්වනවා. මේ පාඩමෙන් උගන්වන දැහැමි ජීවත් වෙන කෙනෙකුට දැහැමිව සිදු කරන රැකියාවක් තියෙනවා. හොඳ රැකියාවක්. ඔයගොල්ලන් අධ්‍යාපනය ලැබලා ජීවිතේ දිරියට ගමන් කරලා අවදා හරි ඕගොල්ලන්ගේ ජීවිතේ මට මේ රස්සාව හොඳයි කියලා හොයාගන්න. තෝරා ගන්න. ඔබට හිමි රැකියාවක් අනාගතයේදී ඔබ හොයා ගන්නවා. ඒ රැකියාවට ඔබ යොමු වෙනවා. එවිට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනය අනුගමනය කරන පිරිසක් හැටියට බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කරන බුද්ධ ධර්මය අවබෝධ කරගත්ත දුවල පුතාලා හැටියට බොදු දරුවෝ හැටියට මතක තියාගන්න දැහැමිව රැකියාවක් කරලා දැහැමිව හරි හම්බ කරගන්න මුදල තමයි වටින්නේ. බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න දවසක් අනේ පිටු සිටුතුමා එනවා. කොහාට දෙන්නේ? ජේතවනාරාමේ. ජේතවනාරාමේ පූජා කළේ තනේ පිටු සිටුතුමා. බණ පොතේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ වස් කාලය ගත කළ අවුරුදු 19ක් එහෙම නැත්නම් වස් විසීම 19ක් ජේතවනාරාමේ වැඩ වාසය කළා. හැබැයි අනේ පිට සිටුතුමා කිසිදු දවසක බුදුහාමුදුරුවන්ගෙන් ඇහිවිලා ප්‍රශ්නයක් ඇහුවේ. කිසිදු දවසක බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න නැගුවේ නැහැ. බුදුහාමුදුරුවන්ට බොහොම ආදරේ, බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් විශාල වෙහෙරක් ජේතවනාරාමේ සකස් කරලා පූජා කළා. හැබැයි බුදුහාමුදුරුවෝ වෙහෙසටපත් වෙයි කියලා කිසිදු දවසක අනේ පිට සිටුතුමා ප්‍රශ්නයක් නඟලා නැහැ. ඒක හරි විශේෂ වූ ගුණයක්. ප්‍රශ්නයක් නගන්න අනේ පිට සිටුතුමාට විවිධ වූ ගැටලු ජීවිතේ තිබුණා. ඉහි ජීවිතේ විවිධ ගැටලු පැමිණි අවස්ථා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගෙන් කිසිදු දවසක විමසීමක් කරේ නැහැ, ප්‍රශ්නේ ඇහුවේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්නයක් පැමිණිලා ජේතවනාරාමයේ බුදුහාමුදුරු මුණ ගැහෙන්න පැමිණි අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්නේ විමසන්න කලින් බුදුහාමුදුරුවෝ ඒ අවබෝධ කරගෙන රජතුමාගේ ඒ හිත පිළිබඳව අවබෝධ කරගෙන එයට පිළිතුරු ලබලා දීලා තියෙනවා. මේ පාඩමෙත් ඔබට මුණ ගැහෙනවා. මේ පාඩමේ ධර්ම කාරණාවන් උපුටාගෙන තියෙන්නේ පත්ත කම්ම කියන සූත්‍රය. පත්ත කම්ම සූත්‍රය.
මේ පත්තකම්ම සූත්‍රය අන්තර්ගත වෙන්නේ අතුලත් වෙන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ. එතකොට පත්තකම්ම සූත්‍රය දේශනා කරන්න නිධාන කතාව තමයි අනේපිඩු සිටුතුමා කල්පනා කළා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා එදා මේ ගිහි ජීවිතේ සාර්ථකත්වයේ සඳහා ගිහි ජීවිතේ සාර්ථක කරගන්න මොනවද අවශ්‍ය කරන කාරණා ගිහි ජීවිතයක් යහපත් කරගන්න. ඒ ගිහි ජීවිතය යහපත් කරගන්න එහෙම නැත්නම් අංග සම්පූර්ණ කරගන්න. පත්තකම්ම අංග සම්පූර්ණ ජීවිතයකට මොනවද අවශ්‍ය කරන කාරණා මොනවද අවශ්‍ය කරන්නේ? දැන් ඔයගොල්ලන් දැකලා ඇති ජීවිතයක් අංග සම්පූර්ණ කරගන්න විවිධ වූ දේවල් ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. විවිධ වූ දේවල්. හොඳ රැකියාවක් තියෙන්න ඕනේ. ඊපස්සේ යාන වාහන තියෙන්න ඕනේ. අංග සම්පූර්ණ කියලා කිව්වහම අපි දැකලා තියෙනවා මේ මග තොටේ ඉඩම් විකුණනකොට ටෙකලා විදුලිය මේ විදිහට විවිධ වූ දේවල් මිනිස්සු හිතනවා අංග සම්පූර්ණ ජීවිතයකට අවශ්‍ය දේවල් කියලා. ඊළඟට යාන වාහන ප්‍රධාන මාර්ගයක් අසල නිවසක් පිහිටලා තිබීම මේ විදිහට හිතනවා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා අංග සම්පූර්ණ ජීවිතයකට අවශ්‍ය කරන කාරණා හතරක් තියෙනවා සිටුතුමනි. කාරණා හතරක් තියෙනවා. ඒක තමයි මේ පත්තකම්ම සූත්‍රයේදී දේශනා කරන ප්‍රධාන වශයෙන් කාරණා හතරක් පිළිබඳව මතක තියාගන්න. ඕගොල්ලන්ගේ කාරණා හතරම මේ ඕගොල්ලන්ගේ පාඩම තුල සඳහන් කරන්නේ නැහැ. පළවෙනි කාරණාව විතරයි ඕගොල්ලන්ට විග්‍රහ කරලා තියෙන්නේ. සූත්‍රය පිළිබඳව මේ පාඩමේ ඇතුළත් වෙන නිසා ඕගොල්ලන්ට පාඩමට අමතර අවබෝධය සඳහා කාරණා හතරක් උගන්වනවා කියලා මතකයේ තබා ගන්න පත්තකම්ම සූත්‍රයේදී. එයින් පළවෙනි කාරණාව තමයි ගිහි ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය වෙන පළවෙනි කාරණාව තමයි දැහැමිව ධනය ඉපැයීම. දැහැමිව ධනය උපයන කෙනාට ජීවිතයේ සාර්ථකත්වයට ගමන් කරන්න පුළුවන්. ජීවිතයේ අංග සම්පූර්ණ කරගන්න එක සාධකයක් හැටියට පත් වෙනවා. දෙවෙනි කාරණාව තමයි හොඳ යහළු මිත්‍ර එමෙ නැත්තම් පිරිස් සේවනයක් තියෙන්න ඕන. හොඳ පිරිසක් ඇසුරු කරන්න ලැබෙන්න ඕන. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි දීර්ඝායසයක් විඳින්න පුළුවන් වෙන්න ඕන. දීර්ඝායසයක් විඳින්න. ඔකට කාරණා තුනක් මම කියවා. පළවෙනි කාරණාව තමයි දැහැමිව මුදල් ඉපැයීම. දෙවෙනි කාරණාව තමයි හොඳ යහළු මිත්‍ර සේවනයක් හොඳ ඥාති පිරිසක් ඇසුරු කරන්න තමන්ට තියෙන්න ඕන. මෙලොව ජීවිතේ යහපතට අංග සම්පූර්ණ වෙන්න ඕන කාරණාව. ඊළඟ කාරණාව තමයි ලෙඩක් දුකක් නොවි දීර්ඝායසයක් බොහෝ කාලයක් ජීවත් වෙන්නත් අපිට අංග සම්පූර්ණ ජීවිතයකට අවශ්‍ය කරනවා. මේ කාරණා තුන මෙලව ජීවිතේ බලපානවා. ඒ විතරක් නෙවෙයි පරලෝක ජීවිතයේදී ප්‍රාර්ථනා කරනවා මේ අංග සම්පූර්ණ ජීවිතය ගත කරන අය ඊළඟ ආත්මයේ යහපත් ආත්මයක් ලබා ගයි කියලා. ඔකට කාරණා හතරක් පත්තකම්ම සූත්‍රයේදී දේශනා කරනවා. මේ කාරණා හතරෙන් පළවෙනිම කාරණාව තමයි යහපත් වූ ජීවිතයක්. එහෙම නැත්නම් යහපත් වූ අංග සම්පූර්ණ ජීවිතයකට අවශ්‍ය වෙන පළවෙනි කාරණාව තමයි දැහැමිව මුදල් ඉපැයීම. හොඳින් මුදල් ඉපැයීම. කාටවත් හිරිහැරයක් නැති. එතකොට මේ පාඩමේ ඒ වගේම සූත්‍රයේ සූත්‍ර අනුසාරයෙන් මේ පාඩම තුළදී දුවල පුතාලාට කියලා දෙනවා දැහැමිව මුදල් ඉපැයුවට වැඩක් නැහැ. ඒක පිළිවෙලකට වියදම් කරන්නත් ඕන. වියදමත් නිවැරදිව තියෙන්න ඕන. අය වගේම වැයත් නිවැරදිව තියෙන්න ඕන. ඒකත් දැහැමි වෙන්න ඕන. අපි රුපියලක් හම්බ කරලා දවස් අවසාන වෙනකොට රුපියල් 10ක් වියදම් කරන ජීවිතයක් තිබුණොත් අපේ ජීවිතේ පැවැත්මක් නැහැ.
උපමන මුදල් එකෙව්වත් එහි ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. නිසා දැහැමිව ඒ දේ පිළිවෙලකට වියදම් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන. පළවෙනිම කාරණාව හැටියට දැහැමිව මුදල් උපයන කෙනාගේ පළවෙනි කාරණාව තමයි දැහැමිව වියදම් කිරීමේදී අවබෝධයටපත් වෙන්න ඕනේ. අපි අවබෝධ කරගන්න ඕනේ, සිහියේ තියාගන්න. පළවෙනි කාරණාව දැහැමිව මුදල් උපයන කෙනා තමන් ඒ මුදලින් භුක්ති විඳින්න පුළුවන්කමක් තියෙනවා. සමහර අය ඉන්නවා කොච්චර මුදල් තිබුණත් ජීවිත භුක්තියක් විඳින්නේ නැහැ. ඒ දේ ලැබන්න පින් කරලා තියෙනවා. හැබැයි ඒ දේ සැප විඳින්න පින් කරලා නැහැ. වාසනාව නැහැ. බුද්ධ දේශනාවේදී හරි ලස්සනට මේ දේ පැහැදිලි කරනවා අත්ති සුඛය සහ භෝග සුඛය කියලා. අත්ති සුඛය කියන්නේ ලබන්න පින් කරලා තියෙනවා. යමක් ලබන්න. හැබැයි ඒකෙන් සැපයක් විඳින්න සමහර අය පින් කරලා නැහැ. සමහර විට මුදල් හම්බ කරගෙන තියාගෙන ඉන්නවා මිය යන තෙක්. හැබැයි ඒකෙන් විදීමක් කරන්නේ නැහැ. තමන්වත් තවත් කෙනෙක්වත් අනුන්වත්. මුලින්ම පුළුවන්කමක් තියෙන්න ඕනේ තමන් ඒ දෙයින් භුක්ති විඳීමක්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්, අඹදරුවන්, ඒ විතරක් නෙවෙයි දෙමාපියන්, මේ ඒ වගේම සේවක සේවිකාවන් ඒ අයට සලකන්න ඕනේ. දැහැමිව මුදල් උපයන කෙනා පළවෙනි කාරණාව තමයි තමන් භුක්ති විඳින ගමන් තමන්ගේ අඹදරුවන්ට, ඒ වගේම තමයි තමන්ගේ අම්මට තාත්තට, ඒ වගේම තමයි තමන්ගේ නිවසේ ඉන්නවා නම් සේවක සේවිකා පිරිසක්. නැත්නම් තමන්ගේ රැකියාව තුළ සම්බන්ධ වෙලා ඉන්නවා නම් සේවක සේවිකා පිරිසක්. ඒ අයට සලකන්න. එයත් දැහැමිව මුදල් වියදම් කිරීම කරන්නාගේ ප්‍රධාන ලක්ෂණය. එතකොට මතක තියාගන්න ඕනේ දැන් හොඳට මුදල් උපයලා අපි භුක්ති විඳින්න ගිහපුවම අපි සීමාවක්. ඒක තමයි හැමෝටම තියෙන ගැටලුව. අපෙමුත් ඇවිල්ලා අහනවා සමහර තරුණ දරුවෝ රැකී රක්ෂා කරන, ඒ වගේම තමයි වැඩිහිටියෝ ආමුදුරුවනේ අපි කොච්චර හම්බ කරත් ඉතිරියක් නැහැ. දැන් අවුරුදු ගාණක් රස්සාව කරනවා, වෙළදාම් කරනවා. හැබැයි අපි ඉතිරියක් කරලා නැහැ. සායියට බුදුහාමුදුරු හරි ලස්සනට පිළිතුරු ලැබලා දීලා තියෙනවා. මම ඔබට එයත් සඳහන් කරන්නම්. බුදුහාමුදුරු දේශනා කරනවා ගිහි ජීවිතයේ ඉන්න ඔබට ලැබෙන්න දෙයක් තියෙනවා නම්, භුක්ති විඳින්න දෙයක් තියෙනවා නම් ඒ භුක්ති විඳින්න. මම කියන කාරණා ඔබට පැහැදිලි වෙනවා ඇති. යමක් ලබන්න තියෙනවා නම් ඒ භුක්ති විඳින්න. හැබැයි එයට ගිජුවක් නොවි, දැඩිව ගිජුවක් නොවි. දැඩිව ආසාව වෙන්නේ නැතුව. බුදුහාමුදුරුවෝ හරි ලස්සන උපමා කතාවක් දේශනා කරනවා. හිතන්නකෝ එක්තරා මස් වැද්දෙක්, සත්තු දඩයම් කරන වැද්දෙක් මුවෙකුට උගුලක් අටවලා තියෙනවා කන බිමක. මේ කන බිමට එනවා මුවෝ කනකොල කන්න. හැබැයි මේ වැද්ද අටවපු උගුලට මේ එන කිසිදු මුවෙක් හසු වෙන්නේ නැහැ. මුව ඇවිල්ලා කනකොල ටික හරි පරිස්සමෙන් කනවා, අනුභව කරනවා. හැබැයි අර උගුලට හසු වෙන්නේ නැහැ. උගුල මත නිදාගෙන ඉන්නවා. හැබැයි හසු වෙන්නේ නැතුව එමීට පරිස්සමෙන් තමන්ගේ කාර්යය සිදු කරගෙන ඒ තන බිම මතින් යනවා. එතකොට ගිහි ජීවිතයේ තුල එහෙමයි අපි හම්බුනේ. හොඳයි. අපි කතා කරගෙන හිටියේ පළවෙනි කාරණාව දැහැමිව මුදල් උපයලා දැහැමිව එය අපි පරිහරණයට ගන්නෙ කොහොමද? නැත්නම් ඒ ධනය අපි කොයි විදිහටද වැය කරන්නේ කියලා.
දෙවෙනි කාරණාව තමයි ධනය ආරක්ෂා කරගන්න ඕන. අපි දැහැමි උපයා ගන්න ධනය අපි වැය කිරීමේදී අපි අවබෝධ වෙන්න ඕන ඒක නිවැරදිව ආරක්ෂා කරගන්න. එහිදී අපි ආරක්ෂා කරගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ස්වභාවික ව්‍යසනයකින් අපි හරි හම්බ කරන ධනය එහෙම නැත්නම් දීපලක් තියෙන්න පුළුවන් අපි හරි හම්බ කරලා ගොඩනගාගත්ත යම් ව්‍යාපාරයක් තියෙන්න පුළුවන් එය ගින්නකින් විනාශ වෙලා යන්න පුළුවන් ජලයේ නැත්නම් ස්වභාවික ව්‍යසනයකින් නායයන් මේ වගේ දේවල් වලින් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විශේෂම කාරණාව තමයි අපේ මිතුරන්ගෙමුත් ධනය ආරක්ෂා කරගන්න ඕනේ. හම්බ කරගත්ත බොහොම මහන්සියෙන් හම්බ කරගත්ත මුදලට බොහෝ අයට ජීවිතේ අපහසුතාවයට ජීවිතේ විඳ වැටෙන්න හේතු වෙලා තියෙනවා මිත්‍ර සේවනයෙන් හිටපු මිත්‍ර ප්‍රතිරූපකයෝ. එමෙ නැත්තම් මිතුරු වගේ ඉඳලා විනාශයට පත් කරන්න පාර කපපු තමන්ගේ මිතුරෝ හැටියට හිටපු හතුරු. නිසා ඒ අයගෙමුත් මුදල් වංචාකාර එහෙම නැත්නම් බොරුවට වංචාවට හසු වෙන්නේ නැතුව හොඳ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ. මොකද නැත්නම් තමන්ගේ පරිහානිය එහෙම නැත්නම් තමන්ගේ විනාශය අපි දකින්න සමාජයේ පොඩි කාලේදී බොහෝම හරි ලස්සනට හිටපු හොඳ දරුවෝ තමන් තරුණ වයසටපත් වෙනකොට වැරදි මිතුරු ඇසුරු කිරීම නිසා බොහෝ අය පරිහානියට එහෙම නැත්නම් වැරදි පැත්තට යොමු වෙලා තියෙන ලක්ෂණයක් තමයි පාප මිතුරු. බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ තමයි පාප මිත්‍ර සේවනය. අවිතු මිතුරු. නිවැරදි හොඳ තමන්ට වඩා ගුණයෙන් හොඳ මිතුරෙක් ඇසුරු කරන්න ඕන. එවැනි මිතුරු ඇසුරු කළාම තමන්ගේ උපයන ධනය ආරක්ෂා කරගන්න උපදෙස් ලබලා දෙමින් ඒ රැක ගන්න එවැනි මිතුරු උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා හරි ලස්සන තවත් උපදේශයක්. තමන්ට ලැබෙන මුදල කොටස් 4කට බෙදා වෙන් කරගෙන එය පරිභෝජනයට ගන්න කියලා. ප්‍රයෝජනයට ගන්න කියලා. වැටුපක් ලබනවා නම් ඒක කොටස් 4කට බෙදා ගන්න. දෛනික වැටුපක් ලබන කෙනෙක් නම් ඒක කොටස් 4කට බෙදලා එය පරිභෝජනයට ගන්න. කොහොමද කොටස් 4කට බෙදාගන්නේ? සම්පූර්ණ වැටුප කොටස් 4කට බෙදනවා. ඊපස්සේ එක කොටසක් අරගන්නවා තමන්ගේ පරිභෝජනයට. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීහි කම්මං පයෝචේ. චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. මුතම දේශනා කරලා තියෙනවා. පළවෙනි එක කොටසක් තමන්ගේ පරිභෝජනයට ස්වකීය පරිභෝජනයට තියාගන්න. කොටස් දෙකක් තියාගන්න තමන් ව්‍යාපාරික කටයුත්තක් කරනවා නම් එහෙම නැත්නම් තමන් රැකී රස්සාවක් සිද්ධ කරනවා නම් ඒ රැකියාවෙන් ටික ටික දියුණු වෙන්න. ඔබට සිහිනයක් තියෙන්න පුළුවන් වාහනයක් කරගන්න. ඒ වාහනයක් කරගන්න එකවරම බෑ. තමන් උපයන ධනෙ ටික කාලයක් ඉතුරු කරලා එයින් දියුණුවක් ලබන්න. ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනෙක් නම් ව්‍යාපාරේ ටික ටික දියුණු කරගන්න උපයන ධනෙන් කොටස් දෙකක් ඉතුරු කරන්න. වෙන් කරන්න. ඊළඟට හතරවෙනි කාරණා හතරවෙනි කොටස තමයි තමන් උපයන ධනෙන් එක කොටසක් වෙන් කරන්න අවදා හරි ව්‍යසනයක් ජීවිතයට ආවම තමන්ට ආපදාවක් පැමිණියා. ආපදාසු භවිස්සති. ජීවිතයට කොයි වෙලාවක හරි එන්න පුළුවන් හානියක්, ව්‍යසනයක්, ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ වසංගත රෝග එන්න පුළුවන්. මේ වසංගත කාලයක් එන්න පුළුවන්. එතකොට මේ කාලයේදී යමක් ඉතුරු කරගත්ත කෙනා තමන්ගේ ජීවිතේ ටිකක් හරි පහසුවෙන් මදක් හෝ පහසුවෙන් ගෙවන්න එයාට පුළුවන්කමක් තියෙනවා. ජීවිතේ ඉතිරියක් තිබුණේ නැති වුණොත් එහෙම එය අපි කොතනකදී හෝ කවදා හෝ අපි අපහසුතාවයට පත් වෙන්න තවත් කෙනෙකුට ණයකාරයෙක් වෙන්න එය බලපෑමක් හැටියට එහෙම නැත්නම් ජීවිතයට බලපානවා. හොඳට මතක තියාගන්න ජීවිතේ කවදා හරි අපි නොදැනුවත්වම ව්‍යසනයන් ආපදාවන් අපේ ජීවිතයට එනවා. එයට මුහුණ දෙන්න
අපි බුද්ධිමත් වෙන්න ඕන. උපයන ධනෙ කොටස් හතරකට වෙන් කිරීමේ එක කොටසක් ආපදාවට වෙන් කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ තමන් උපයන ධනෙ වියදම් කරන විදිහ. විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතයටත් අරගන්න මම මුලිනුත් මතක් කළා. තමන් හම්බ කරන ධනෙ ඔයගොල්ලන් අනාගතයේදී මේ ගැටලුවට සමානට ඔයගොල්ලන්ටත් මුහුණ දෙන්න මේ ගැටලුවටපත් වෙයි. මාසිකව වැටුපක් කරගන්නවා. හැබැයි ඉතිරියක් නැහැ. අවසානයේ ඉතිරියක් නැහැ. ඒ ඉතිරියක් නැති වෙන්නේ ඔබ උපයන ධනයට සරිලන ජීවන රටාවක් නෙවෙයි ඔබ හැඩගස්වාගෙන ඉන්නේ. බොහෝ අයට තියෙන ගැටලුව. අපි උපයන්නේ රුපියල් 100ක් නම් දවස් අවසාන වෙනකොට අපි 500ක් වියදම් කරොත් එහෙම අපිට ඒ 500 ඉතුරු කරගන්න දින කීයක් ගත වෙනවද? නිසා අපි තවත් කෙනෙකුට සාපේක්ෂව ජීවන රටාවක් නෙවෙයි අපි ගෙවන්න ඕන. අපිට පුරු වෙච්ච එහෙම නැත්නම් අපිට පුළුවන් මම වෙන්නයි ඕන. ඔබ වෙන්නයි ඕන. ඔබට බෑ තවත් කෙනෙකුට සංසන්දනාත්මකව ජීවිතයක් ගෙවන්න. එහෙම ගෙවන්න ගියොත් එහෙම ඒකේ සීමාවක්. ඒ හින්දා දුවේ පුතේ තමන් උපයන ධනය ආරක්ෂා කරගන්න එක සාධකයක් තමයි තමන්ගේ මිතුරු එහෙම නැත්නම් මිත්‍ර වේසයෙන් ඉන්න එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයෝ තමන්ගේ සමීපයට අරගත්තොත් තමන්ගේ මුදල් විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසනයකින් හානි වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ අත්තකම්ම සූත්‍රයේ දේශනා කළ නැතත් වෙනත් සූත්‍ර දේශනාවන් අපිට මුණ ගැහෙන කාරණාවක් තමයි මම අවසානයේට මතක් කළේ. තමන්ට ලැබෙන මුදල එහෙම නැත්නම් තමන්ට ලැබෙන වැටුප ජීවිතයේ ඒ වැටුප කොටස් හතරකට වෙන් කරලා යම් කෙනෙක් වියදම් කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය හරි ලස්සනට එහෙම නැත්නම් කිසිදු හානියක් නැතුව දුකක් නැතුව ජීවිතයේ සැහැල්ලුවෙන් ගත කරන්නේය මාර්ගෝපදේශයක් හැටියටපත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි තමන් උපයන ධනය යහපත් විදිහට වියදම් කරනකොට එහෙම නැත්නම් ඒ වැය කරද්දී අපිට තියෙනවා යම් යුතුයකම් කීපයක් ඉටු කරන්න. යුතුයකම්. ඔයගොල්ලන් ගිහි ජීවිතේ ඉන්නකොට බොහෝ අය එක්ක බැඳිලා ඉන්නේ. එය හඳුන්වනවා පංච බලී කියලා මේ සූත්‍රයේදී. පාඩම තුලත් ඔයගොල්ලන්ට මුණ ගැහෙනවා වචනය පංච බලී කියලා. ඥාති බලී, අත්ති බලී, උබ්බ පේත බලී, රාජ බලී, දේවතා බලී. මෙන්න මේ අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ඕන. එහෙම නැත්නම් තමන් මේ අය වෙනුවෙන් හම්බ කරගන්න මුදලෙන් පුළුවන් විදිහට යුතුයකම් ඉටු කරන්න ඕන. කවුරු වෙනුවෙන්ද? ඥාතීන් වෙනුවෙන්. පවුලේ ඥාතියෝ ඉන්නවා. ඔබෙන් උදව්වක් උපකාරයක් ලැබුණාම එයාට පුළුවන් විදිහට වියදම් කරලා පුළුවන් විදිහට උදව්වක් කරන්න. පුළුවන් විදිහට තමන්ගේ හැකියපමණින් උදව්වක් කරන්න. ඊළඟට අත්ති බලී ආගන්තුකයන්ට ගෙදරට කවුරු හරි ආවම සිනහමුසු මුහුණ දීලා එහෙම නැත්නම් පිළි අරගෙන ඔබට පුළුවන් විදිහට ඒ අය වෙනුවෙන් උදව්වක් කරන්න ඕන. එයත් ධාර්මිෂ්ඨ ධනය වැය කිරීමේ වියදම් කිරීමේ එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඒ පුද්ගලයෙකුගේ එක ලක්ෂණයක්. ඊළඟට උබ්බපේත තමන්ගේ මිය පරලෝකීය අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ඕන. යන්නේ පින් දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම සිදු කරන්න ඕන. අපේ සමහර විට ඔබ වෙනුවෙන් ජීවිතේ ගොඩාක් උදව් උපකාර කරපු අය මිය ගියාට පස්සේ අපිට කරපු උදව් වලට අනේ මට දෙයක් කරන්න බැරි වුණානේ මෙයාට මේ තැනැත්තාට අහවලාට කියලා අපි දුක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ එවැනි අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මිය පරලෝ ගියාට පස්සේ ඒ අය මතක් කරලා පින් දහම් සිද්ධ කරනවා. පින් දහම් සිදු කරලා ඒ පින් අනුමෝදන් කිරීම. ඊළඟට රාජ බලී රජයේ වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන. මේ මුළු ලෝකයේම සෑම රටකම ඉන්න සෑම පුද්ගලයෙක්ම බදු ගෙවන්නේ. බදු ගෙවිය යුතුයි. ඒ විවිධ රටවල් වල විවිධ නීතීන් අනුව බදු මුදල් වෙනස් වෙනවා.
නමුත් අපි රටවැසියෙක් හැටියට අපි බදු ගෙවිය යුතුයි. ඒ දේවල් මගහරින්න පුළුවන් කමක් නැහැ. වැට් ගෙවනවා කියලා කියන්නේ බදු අපි හැමෝම ගෙවනවා. නිසා ඒ දේවලුත් අපි සිද්ධ කරන්න ඕනේ. මේ දේවල් වලින් මගහරින්න බෑ. අපි හැමෝම ඒ දේ සිදු කරන්න ඕනේ. ඊළඟට තමයි දේවතා බලි දෙවියන් වෙනුවෙන් අපි පින්දහම් සිද්ධ කරලා ඒ දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම, ඒ වගේම ඒ පුද පූජා පැවැත්වීම අපි සංස්කෘතික අපි සිංහල බෞද්ධ සංස්කෘතියත් එක්ක අපි ගොඩ නැගිච්ච එහෙම නැත්නම් අපි නිර්මාණය කරගත්ත පැරණි චාරිත්‍ර තියෙනවා. මේ දේවල් සිදු කරන්න අපි යම් මුදලක් තමන්ගේ වැටුපෙන් මුදලක් වියදම් කළාට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඔන්න තුන්වෙනි කාරණාව පංච බලි මේ අය වෙනුවෙන් පළවෙනි කාරණාව තමයි ඥාති බලි ඥාතීන් වෙනුවෙන් ඊළඟට ආගන්තුකයෝ වෙනුවෙන් ඊළඟට මියගිය අපේ ඥාති වෙන්න පුළුවන් හිතවතුන් වෙන්න පුළුවන් ඒ අය වෙනුවෙන් ඒ විතරක් නෙවෙයි රජය වෙනුවෙන් ඒ වගේම දෙවියන් වෙනුවෙන් කියන මේ කොටස් පහ වෙනුවෙන් අපි යුතුයකම් ඉටු කරනවා. එතකොට හොඳට මතක තියාගන්න මේන් කියන්නේ ඥාතියෝ වෙනුවෙන් හම්බෙන සියලුම ධනෙ දෙන්න කියන එක නෙවෙයි. මං කියවනේ ඔබ වෙලා වියදම් කරන්න. ඔබ වෙන්න. පවුලේ ඇත්තන්ට ඔබ මහා ධනවතෙක් කියලා හරි එහෙම නැත්නම් ඔබට තරමට වඩා මුදලක් තියෙනවා කියලා අපි පෙන්වන්න ගියොත් එහෙම අපේ හානිය තමයි අපි ඥාතීන්ට එහෙම නැත්නම් සමාජයට පෙන්වුම් කරන්නේ. අපි පෙන්වන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න දුවේ පුතේ තමන්ට හම්බ වෙන දේ තමන්ට පුළුවන් විදිහට යමකට දෙන්න උත්සුක වෙන්න. පුළුවන් විදිහට. තමන්ගේ ශක්ති ප්‍රමාණය. ඊළඟට අවසාන කාරණාව තමයි අපිට හම්බ වෙන දේ අපිට ලැබිලා තියෙන්නේ අපි ගිය ආත්මේ එහෙම නැත්නම් පෙර අතීතයේ යමක් දුන්න හින්දා. ඒ දුන්න නිසා අද ලැබුණා අද දෙයක් දුන්නොත් අපිට අනාගතයේදී මේ ආත්මේ විතරක් නෙවෙයි ඊළඟ ආත්මයේදී අපිට ලැබෙනවා. නිසා මේ ලෝකයේ මිනිස්සු එක විදිහටම ජීවත් වෙන්නේ නැහැ එක විදිහටම සැප සම්පත් විඳින්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ඔබ පෞද්ගලිකව ඔබ හිතන්න ඕනේ. මේ වසංගත කාලයේදී අපි බොහෝ අය අපි හැමෝම මේ බොහෝම අපහසුතාවයෙන් ජීවිතය ගත කරන කාලයක් විශේෂයෙන්ම ආර්ථික අපහසුතාවයේ ගිහි නිවෙස්වල ඔබ තුල බොහෝම පවතිනවා. ඒ නිසා කල්පනා කරන්න ඕනේ ඔබට වඩා තව දුක් විඳින පිරිසකුත් ඉන්නවා මේ වසංගතේ. ඔබට වඩා ඒ විතරක් නෙවෙයි ඔබට වඩා මේ වසංගතයේ දැඩිව නොදැනෙන තව පිරිසකුත් ජීවත් වෙනවා. අපි එකිනෙකාට වෙනස් විදිහට තමයි මේ හැමදේම ලැබිලා තියෙන්නේ. වෙනස් විදිහට. කල්පනා කරන්න ඕනේ අවබෝධය තියාගන්න මතකේ තියාගන්න අපි යමක් කර දේ අනුව තමයි අපිට හිත විපාකේ ලැබිලා තියෙන්නේ කර්මානුරූපී. ඒ ඉරණම කියලා කියනවා. නිසා අපි හැමෝටම ඉරණමක් තියෙනවා. කර්මයක් තියෙනවා. ඒ කර්මානුරූපීව තමයි අපිට මේ ලැබිලා තියෙන සම්පත් එහෙම නැත්නම් අපිට මේ ලැබිලා තියෙන ධනය ලැබෙන්නේ. ධාර්මිෂ්ඨව ඉපෙව්වා ඉන් අනතුරු ධාර්මිෂ්ඨවය දන් දෙන්න ඒ විතරක් නෙවෙයි හැකියපමණින් Tamanට හැකියාවක් තියෙන විදිහට එය තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න අපි පෙළඹෙන්නට ඕන. තම අවසාන කාරණාව හැටියට මේ සූත්‍රයේදී ධාර්මිෂ්ඨ ධනයක් දැහැමිව වැය කිරීමේදී ගන්නන කාරණා හතර. ඔන්න කාරණා හතරක් මම මේ සූත්‍රයේදී දේශනා මේ සිහිපත් කළා. බුදුහාමුදුරු දේශනා කරන අත්තකම්ම සූත්‍රයේදී පැහැදිලි කරනවා යහපත් වූ ගිහි ජීවිතයක සාර්ථකත්වයට බලපාන පළවෙනි කාරණාව තමයි හොඳ ධනයක් එහෙම නැත්නම් දැහැමි ධනයක් උපයන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට බුදුහාමුදුරුවෝ ඒ කාරණා විග්‍රහ කරනවා
දැහැමි ධනෙ වියදම් කිරීමේ ප්‍රතිපදාවක් තියෙන පිළිවෙලක් තියෙනවා. ඒ කාරණා හතරකින් බුදුහාමුදුරු පැහැදිලි කරනවා. පළවෙනියටම වියදම් කිරීමේ ක්‍රමවේදය තමයි තමන් ඒ භුක්ති විඳිනවා. ඒ වගේම නිවසේ අනිත් අයටත් ඒ භුක්ති විඳින්න ඔබ වියදම් කරන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ධනෙ ආරක්ෂා කරගන්න ඔබ අවබෝධ වෙන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. ධනෙ රැක ගන්න. ආරක්ෂ සම්පදා කියලා අපිට බුද්ධ වචනේදී මේ කාරණාව තවත් සූත්‍රයන් තුළ මුණ ගැහෙනවා. ආරක්ෂා කර ගැනීම. තමන් හරි හම්බ කරන ධනය රැක ගන්නත් පුළුවන් වෙනවා. ඒක සමහරට හම්බ කරගන්න දේ රැක ගන්න බැරි වුණොත් එහෙම අපි හිතනවා මේක අනේ මට ලැබීමක් නැහැ නේ. නමුත් ඒ තමන්ගේ වරදක් නිසාම සිද්ධ වෙන කාරණාවක් වෙන්න පුළුවන්. තමන්ට ආරක්ෂක සම්පදාව රැක ගන්න ඒ හැකියාවක් තිබුණේ නැති වුණොත් ඒ විනාශ වෙලා යන්න පුළුවන්. දැහැමිව ඉපෙව්වා කියලා එතෙන්දී ඒ රැකෙන්නේ නැහැ. අපි අවබෝධයේ නැති වුණොත් එහෙම. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපෙන් ඉටු විය යුතු යුතුයකම් පහක්. එහෙම නැත්නම් යුතුයකම් පාර්ශව පහක් ඉන්නවා. ඒ පාර්ශව පහ පංච බලී කියලා මේ සූත්‍රයේදී පාඩම තුල ඔයගොල්ලන්ට මුණ ගැහෙනවා. ඒ පාර්ශව පහ වෙනුවෙන් අපි යුතුයකම් ඉටු කරනවා. ඊළඟට අවසාන කාරණාව හැටියට තමන්ට ලැබිලා තියෙන දේ පිළිබඳව අපි සිහිපත් කළා මට මේ දෙයක් ලැබිලා තියෙන මං පෙර සතුටින් යුක්තව මේ පරිත්‍යාගයන් දානයන් පූජා කළා තියෙන නිසා යත්ත පසීදති තත්ත දාතබ්බං කියලා බුදුහාමුදුරු දේශනා කරන පැහැදුණුත් කෙනෙකුට පැහැදිච්ච කෙනෙකුට එහෙම නැත්නම් ඔබට ප්‍රසාදයටපත් වුණ අයෙකු වෙනුවෙන් දන් දෙන්නත් ඔබට පුළුවන්කමක් තියෙන්න ඕන. ඔබට හිතක් තියෙන්න ඕන. මේ කාරණා හතර ඔබට මේ පාඩම් පුරාවට දේශනා කරන්නේ ඔබට සිහිපත් කරන්නේ මේ විශේෂයෙන්ම මම හිතනවා මේ ඔබට උගන්වන මේ කාරණා කීපය එහෙම නැත්නම් විශේෂයෙන්ම ගිහි ජීවිතයේ ඔබට බොහෝම වටින කාරණාවක් තමයි සල්ලි නැත්නම් මුදල් ධනය කියලා කියන්නේ. ලස්සන ගිහි ජීවිතයක් ගත කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ පින්වන්ත දෝල පුතාලා හැමෝම මේ කාරණා කීපය පාඩම නැවත වතාවක් හොඳට කියවන්න. ඔබට අවස්ථාවක් තිබෙනවා නම් ඔබට හැකියාවක් තිබෙනවා නම් අද තාක්ෂණයත් එක්ක පුළුවන් මේ ත්‍රිපිටකය පරිශීලනය කරන්න. පත්තකම්ම සූත්‍රය ඔබ ගිහිල්ලා බලන්න. පත්තකම්ම සූත්‍රයේ මේ කාරණා මම සඳහන් කළා. පත්තකම්ම සූත්‍ර එක කාරණාවක් විතරයි ඔයගොල්ලන්ට මේ පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ. තව කාරණා තුනක් ඔබට කියලා දෙනවා පත්තකම්ම සූත්‍රයේදී බුදුහාමුදුරු. ඒ කාරණා තුනත් ඔබ ජීවිතයට අරගන්න. හොඳට අවබෝධයට අරගන්න. මේ සම්පත්තීන් එක්ක අපේ ජීවිතයක් අපි ගත කරනවා නම් බුදුහාමුදුරු මේ සූත්‍රයේදී සිහිපත් කරන මේ සම්පත් එක්ක දැහැමිව ධනෙ උපයලා ඒ වගේම තමයි හොඳ පිරිස් සේවනය කරන්න ඇසුරු කරන්න ලැබිලා දීර්ඝායසයක් ලබාගෙන ජීවත් වෙන කෙනා ඊළඟ ආත්මයේ සුගතිගාමී ආත්මයකට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාරණා තුنين අපිට ජීවිතේ ගෙවන්න පුළුවන් නම් ඇත්තටම අපිට ඊළඟ ආත්මය යහපත් සුගතිගාමී හොඳ තැනක උප්පත්ති ලබන්න හේතුවක් වෙනවා. ඉතින් අපි කවුරුත් කැමති නැහැ ඊළඟ ආත්මේ මේ විදිහටම ඉපදෙන්න. කවුරුත් කැමති නැති ඇති කියලා මම හිතනවා. අනිත් තවත් තැනක මේ ධර්මය සාකච්ඡා කරනකොට අපි නගලා තියෙන ප්‍රශ්නයක් අපි අහලා තියෙනවා. ඔබ කැමතිද මේ විදිහටම මේ ලැබපු ආත්මය එහෙම නැත්නම් මේ ජීවිතේම ඊළඟ ආත්මෙ ලබන්න? නෑ, කැමති නෑ. ලබන්න කැමති මිනිස්සෙක් වෙලා තවත් ඊට වඩා සැපවත් ආත්මය. නිසා මේ අපි ජීවත් වෙන මේ ආත්මය
මේ ලැබපු මනුස්ස ජීවිතේ හොඳට ගත කරන්න බුදුහාමුදුරුවෝ මේ සූත්‍රේ පුරාවට හරි ලස්සනට ධර්ම කාරණාවන් කියලා දීලා තියෙනවා, උගන්වනවා, දේශනා කළා තියෙනවා. නිසා තමයි මම සඳහන් කරේ පාඩමින් පරිබාහිරව ඔබ ධර්මයේ හොයන කෙනෙක් හැටියට ධර්මයේ විපාසයෙන් ඉන්න දුවල පුතාලා හැටියට මේ සූත්‍රය තවත් හොඳින් පරිශීලනය කරන්න, කියවලා බලන්න. පාලියෙන් වගේම සිංහල බසින් ඒ පරිවර්තනය තිබෙනවා ත්‍රිපිටකයේ, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුල. නිසා මේ සූත්‍රය කියවලා තවත් හොඳට ධර්ම කාරණාවන් ඔබේ අවබෝධයට අරගන්න තවත් උත්සාහ කරන්න. ඒ විතරක් නෙවෙයි මා සිහිපත් කර සිටිනවා, ඒ වගේ මතක් කරනවා මේ පාඩම තුල ඔබට පාඩම අවසානයේදී ප්‍රශ්න දෙකක් පාඩම අවසානයේ තියෙනවා. ඒ ප්‍රශ්න දෙකත් ඔබ බලන්න, කියවලා ඔබට මේ කියලා දුන්න කාරණාත් එක්ක හැකියාවක් අවබෝධයක් තියනවද, හැකියාවක් තිබෙනවද මේ ප්‍රශ්න වලට ඔබට පිළිතුරු ලබා දෙන්නට. එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු සපයන්න ඔබට හැකියාවක් තිබෙනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ සාකච්ඡාව එහෙම නැත්නම් මේ පාඩම පිළිබඳව මෙතෙක් වේලා සිද්ධ කරපු සාකච්ඡාව මා අවසන් කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. නැවත වතාවක් මම අපේ මේ කාර්යය සම්බන්ධීකරණය සිද්ධ කරන්නට යෙදුන, ඒ වගේම අපිටත් මේ අවස්ථාව ලබලා දීලා සම්බන්ධ කරන්නට යෙදුන මේ අපේ ලක්වැසි දරුවන් වෙනුවෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ වෙලාවේදී අපිට කියලා දෙන්න, සුළුවෙන් හරි මේ අවබෝධ කරලා දෙන්නට මේ අවස්ථාව සලසලා දුන් මාගේ කල්යාණ මිත්‍ර අපේ වල්පොළ ධම්මානන්ද ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට මා නැවත වතාවක් මාගේ පුණ්‍යානුමෝදනාව වගේම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන. උන්වහන්සේ ලොකු කැපකිරීමක් සිදු කරනවා මේ වෙනුවෙන්. ධම්මානන්ද අධ්‍යාපන සමාජ සේවා පදනම යටතේ මේ සිද්ධ කරන කාර්යය තවත් සාර්ථකත්වයට පත් වෙලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට මේ රටට, මේ දැයට ගුණවත් වූ, නැනවත් වූ දරු පිරිසක් සමාජයට දායාද කරන්නට, මේ තුලින් ඒ සඳහා අන්නරයක් ශක්තියක් ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන ගමන් උන්වහන්සේටත් අපි ආශිර්වාදේ කරන. උන්වහන්සේ බොහෝ කටයුතු, බොහෝ සමාජ සත්කාර සිද්ධ කරන කෙනෙක්. නිස්සරණ ආධ්‍යාසයෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි සිද්ධ කරන්නේ. ඉතින් අපි උන්වහන්සේටත් ආශිර්වාදේ කරනවා මේ කටයුතු යහපත් සිද්ධ කරවා ගන්නට. තුනුරුවන්ගේ ආශිර්වාදය, සිංකරගල උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවත් සැලසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන. දෝල පුතාලා හැම දිනාටමත් හොඳින් පරිස්සමින් නිවෙස් වලට වෙලා ඉන්න, ඒ වගේම අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න. කවදා විභාගයේ පැමිණියත් ඔබ ඒ විභාගයට සූදානම් වෙලා ඉන්න, හොඳට අධ්‍යයන කටයුතු සිද්ධ කරන්න. පෙරුවන්ගේ ආශිර්වාදයත් ඒ වගේම සෙන්කඩගල උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පිහිටත් ඔබ සියලුම දෙනාටම සැලසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අවසාන වශයෙන්